මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තමයි තියෙන්නේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියන්නේ අපේ ව්‍යාපාරයේ එක්තරා දිනකට කාල පරිච්ඡේදයකට නෙවෙයි එක්තරා දිනකට ඒ කියන්නේ ව්‍යාපාරයේ ගිණුම් කාලච්ඡේදයේ අවසාන දිනට ඒ දිනට තියෙන ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය පෙන්눔 කරන එක තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙන් කරන්නේ. හරිද? ඒකෙන් තමයි ව්‍යාපාරයේ කොච්චර මූල්‍ය ශක්තියක් තියෙනවද මූල්‍ය දුර්වලතාවක් තියෙනවද ඒ දේවල් හැමදේම බලා ගන්න පුළුවන් වෙන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ. මේ තියෙන්නේ ඒක ගැන ලොකු විස්තරයක් ලොකුවටම තියරි එකක් වලට විස්තර කරලා තියෙනවා මෙතන නෝට් එකෙන්. මේ ඒක ප්‍රධාන වශයෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ කොටස් තුනක් තියෙනවා. ඒ කියන්නේ වත්කම් සයිඩ් එකක් තියෙනවා, වගකීම් සයිඩ් එකක් තියෙනවා, හිමිකම් සයිඩ් එකක් තියෙනවා. ප්‍රධානම අයිටම් තුන තමයි ඒ අයිටම් යටතේ තමයි අනිකුත් ඒවා තියෙන්නේ. වත්කම් යටතේ නම් ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම්. හිමිකම් යටතේ තියෙනවා මේ සංචිත තියෙනවා. ඊට අමතරව සාමාන්‍ය කොටස් තියෙනවා. ඊළඟට වගකීම් යටතේ ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම් කියලා සවිස්තරාත්මක ප්‍රකාශයක් තමයි මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා කියන්නේ. හරිද? මෙතන මම මුලින්ම විස්තර කරලා තියෙන්නේ හොඳ ෆයිනෑන්ෂල් හොඳ මූල්‍ය තත්ත්වයක් තියෙන ව්‍යාපාරයකට ගන්න පුළුවන් අනගා කරගන්න පුළුවන් ප්‍රතිලාභ මොනවද කියලා තියෙන්නේ. ඒ පළවෙනි එක තියෙන්නේ potential for enjoying economies of scale. කියන්නේ ව්‍යාපාරය ගොඩක් විශාල නම් ගොඩක් ව්‍යාපාරයක කලින් මම කිව්වා වගේ ව්‍යාපාරයට වත්කම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ව්‍යාපාරේ ගොඩක් පුරුල් වෙච්ච ව්‍යාපාරයක් නම් කියන්නේ ජයන්ට් කියලා කියනවා ජයන්ට් කම්පැනිස් කියලා. ඔය කන්ස්ට්‍රක්ෂන් වගේ සයිඩ් වල මාගා එතකොට අපරල් සයිඩ් එකේ බැන්ඩික්ස් තව මාස් MS හෝල්ඩින් අන්න ඒ වගේ කම්පැනි වලට තමයි සාමාන්‍යයෙන් ජයන්ට් කම්පැනිස් කියලා කියන්නේ. ඒවා ඒ වගේ ජයන්ට් කම්පැනියක් නම් ඒගොල්ලන්ට ලොකු ආර්ථික ලාභයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ යාලයි විශාලත්වය මත මේ තියෙන එක වල දන්නවා ව්‍යාපාරයක් විශාල වෙන්න ඒගොල්ලන්ට කොස්ට් සේවින් කරන්න පුළුවන්. ඒ කියන්නේ යාලගේ අර බ්‍රේක් ඉවන් පොයින්ට් එක එහෙම කරලා තියෙනවනේ ඒ ලෙවල් කාර්යදී. ඒකෙත් දන්නවනේ. විශාල ප්‍රමාණයේ ව්‍යාපාරයකට කුඩා ප්‍රමාණයේ ව්‍යාපාරයකට වඩා ආර්ථික ලාභ ලබා කරගන්න පුළුවන් හැම පැත්තෙම. ඒ කියන්නේ මේ පිරිවැය පැත්තෙන්ද විකුණුම් පැත්තෙන්ද වෙළඳපොළ පැත්තෙන් ඒ හැම සයිඩ් එකකින්ම යාට වාසියක් අත්පත් කරගන්න පුළුවන්. මේ සම්පූර්ණ ඡේදයෙන් කියලා තිනවාට ඒක ගැන මේ ඩීමෝ PLC එක උදාහරණයක් විදිහට අරගෙන ඒගොල්ලෝ මොනතරම් සයිඩ් එකක් කවර් කරනවද? ඒ කියන්නේ ඒගොල්ලෝ ඉලෙක්ට්‍රොමැකැනිසම් බයෝමෙඩිකල් ඇන්ඩ් මැරීන් ඉන්ජිනියරින් ඇක්ටිවිටිස් ඒ වගේ ගොඩක් කරනවා කියලා තියෙන්නේ. එම ගොඩක් සයිඩ් එකක් කවර් කරනවා කියන්නේ ඒක ලොකු ව්‍යාපාරයක්. එතකොට ඒක මෙහෙම ව්‍යාපාරයකට මේ වාසි තියෙනවා. ඒ කියන්නේ යාලගේ ලේබර් කොස්ට් එක රිඩියුස් කරන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ගේ ලේබර්ස් ගොඩක් වැඩවලට පාවිච්චි කරගන්න පුළුවන් ඒගොල්ලන්ට. ඒ වගේම ඒගොල්ලන්ගේ ප්‍රධාන වශයෙන්ම ඕවර්හෙඩ් එක ඉතුරු වෙන එක නෙවෙයි පොදු කාර්ය පිරිවැය ඉතුරු වෙන එක තමයි වෙන්නේ. ඊළඟට තියෙන්නේ potential to undertake high risk high return business opportunities. ඒ කියන්නේ හොඳ මූල්‍ය තත්ත්වයක් තියෙන ව්‍යාපාරයකට පුළුවන් ලොකු රිස්ක් එකක්. ඔයාලා දන්න අනිවාර්යෙන් high risk high return කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ වැඩිපුර රිස්ක් එක ගන්න තරමට තමයි අපිට ලොකු රිටර්න් එකක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ මෙතන තියෙන්නේ දැන් ඔයාලා හිතන්නකෝ ලොකු ව්‍යාපාරයක් කියලා සාමාන්‍යයෙන් හොඳ ෆයිනෑන්ෂල් පොසිෂන් එකක් තියෙන හොඳ ව්‍යාපාරයකට high risk high return ඒ කියන්නේ high risk opportunity එකට යන්න පුළුවන්. ඒ කියන්නේ high risk investment එකකට. හරි දැන් සාමාන්‍ය පොඩි ව්‍යාපාරයක් නම් එයාලා ගාව තියෙන මුදල් වලින් එයාලා high risk investment එකකට යන්න බයයි. මොකද නිකමට හරි investment එක lost වුණොත් එයාලට එයාලගේ ව්‍යාපාරේ කඩා වැටෙන තත්යකට එනවා. අන්න ඒක නිසා ගොඩක් වෙලාවට දැන් මෙතන තියෙන උදාහරණ විදිහට නම් මේ තියෙන්නේ ඩිපොසිට් කරාම ෆික්ස් ඩිපොසිට් එක. පොඩි ව්‍යාපාරයක් නම් ඒගොල්ලන්ට අතිරේක මුදල් තියෙනවා. ඒගොල්ලෝ ෆික්ස් ඩිපොසිට් එක වගේ දානවා. මොකද ඒකේ රිස්ක් එක අඩුයි. අනිවාර්යෙන් ඒක නොලැබිය ඒ කියන්නේ අනිවාර්යෙන් ඉන්ටරෙස්ට් රේට් එක ලැබෙනවා ෂුවර් එකටම. ඒ වගේම එයාලට අවසාන කාලච්ඡේදයේ අවසානයේ ප්‍රින්සිපල් එකක් ලැබෙනවා.
ඒ කියන්නේ එයාට කිසිම බයක් නැහැ. හැබැයි රිස්ක් එක අඩුයි කියන්නේ අනිවාර්යෙන් එතන රිටර්න් එකත් අඩුයි කියන එක. ඒ වුණාට ඉතින් ඒ රිටර්න් එක අඩු වුණත් කුඩා ප්‍රමාණයේ ව්‍යාපාර වලට සිද්ධ වෙනවා ඒ දේ කරන්න. මොකද නිකමට හරි හයි රිස්ක් එකක් අරගෙන වෙන දෙයක් කළා නිකමට හරි ඉන්වෙස්ට්මන්ට් එක ලොස්ට් වුණොත් ඉන්වෙස්ටර් එක සම්පූර්ණයෙන් නැතුව ගියොත් එයාලට ඒ ණය පියවන්නත් ඒ වගේම මේ ව්‍යාපාරේ පවත්වාගෙන යන්නත් අමාරු වෙනවා. ඒ වුණාට එහෙම නැහැ. හොඳ ෆයිනෑන්ෂල් පොසිෂන් එකක් තියෙන ව්‍යාපාරයකට පුළුවන් එහෙම ෆික්ස් ඩෙපොසිට් වගේ ඒවායි දාන්න නැතුව එක්ක ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න. එහෙම නැත්නම් එයාට පුළුවන් අලුත් නවෝත්පාදන වලට ඒ මුදල් යොමු කරලා ඊට වඩා ලාභයක් ලබා ගන්න. නිකමට හයි ලොස්ට් වුණත් එයාට එච්ච ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද එයාලගේ බිස්නස් පොසිෂන් එක හොඳ නිසා. දැන් ඔයාලා දකින්න ඇති පහුගිය කාලේ මේ GSP Plus එක අපර නැති වුණත් ඒ කියන්නේ GSP Plus අපර නැති වෙන්න කලින් ගිය 2015 හරි ඊට පස්සේ මට අවුරුද්ද මතක නැහැ. කොහොම හරි යුරෝපියන් යුනියන් එකෙන් අපේ GSP Plus එක නැති කරා. අර මේ පොඩි අපේ හියුමන් රයිට්ස් වලට ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ වෙලාවේ ඊට කලින් අපිට ගොඩක් තිබ්බා මේ එක්ස්පෝර්ට් කරන අපරල් මැනුෆැක්චරර්ස් ගොඩක් ඉන්දියා. ඒ වුණාට GSP Plus එක නැති වුණත් එක්කම දැන් ඒගොල්ලෝ හොයන්නත් නැහැ. දැන් ඉන්නේ ප්‍රධාන ජයන්ට් සමාගම් විතරයි දැනට ඔපරේට් වෙන්නේ අපරල් මැනුෆැක්චරර් මේ ඉන්ඩස්ට්‍රි එකේ. ඒ මොකද ඒගොල්ලන්ට GSP Plus එක නැතුව මේ සර්වයිව් වෙන්න බැරි වුණා. එහෙම තත්ත්වයක් තමයි වුණේ. ඒක තමයි මේ කියන්නේ දැන් මෙතන මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ෆයිනෑන්ෂල් පොසිෂන් එක හොඳ නිසා බ්‍රෑන්ඩික්ස් මාස් හෝල්ඩින් හයිඩ්‍රාමනි වගේවා ඒගොල්ලෝ සර්වයිව් වෙලා ඉන්දියා කොහොම හරි. අන්න ඒ වගේ තමයි මෙතන මේගොල්ලන්ට ඕන රිස්ක් එකක් ගන්න පුළුවන්. රිස්ක් එකකට ෆේස් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා හොඳ ෆයිනෑන්ෂල් පොසිෂන් එකක් තියෙනවා. ඒක තමයි මෙතන මේ කියලා තියෙන්නේ. ඒ වගේම මේගොල්ලන්ට රිස්ක් එක ගන්න පුළුවන් ප්‍රමාණය තීරණය වෙනවා එයාලා කොහොමද ඒ රිස්ක් ඒ මුදල් සම්පාදනය කරගත්තේ කියන එක මත. දැන් මේ තීන විදිහට බලන්නකො. මෙතන තියෙන විදිහට මේගොල්ලෝ එක්තරා සමාගමක් 80%ක් ඕනර්ස්ලයි කැපිටල් වලින් මුදල් අරගෙන තිනවා 20%ක් ණය වගේ ලයිබිලිටිස් වලින් මුදල් අරන් තිනවා. ඒ වගේ වෙලාවක මෙයාට රිස්ක් එකක් ගන්න පුළුවන්. මොකද 80%ක් ඕනර්ස්ගේ මුදල්නේ. එතකොට ඒකට ප්‍රශ්නයක් වෙන්නේ ඒව නැවත ගෙවන්න ඕනේ නෑනේ. ෂෙයාර්ස් වලින් ගත්තා වගේ මුදල් නම් නැවත ගෙවන්න ඕනේ නෑ. ලාභාංශ විතරයි ගෙවන්න ඕනේ. ඒත් මේකේ අනිත් පැත්ත උනත් නිකමට හරි 80%ම මුදල් අරන් තින්නේ අපි ණය වලින් නම් ඕනර්ස් කැපිටල් එක තියෙන 20%ක් වගේ නම් අපිට ලොකු රිස්ක් එකක් තියෙනවා. මොකද මේ අනිවාර්යෙන් අපි ණය වාරිකයන් සහ ණය ගෙවන්න ඕනේ. ඒක ගෙවන්න බැරුණොත් ව්‍යාපාරයෙන් බැංකුවට අයිති වෙනවා. ඒ වගේ වෙලාවක අපිට එහෙම ලොකු රිස්ක් එකක් ගන්න බයයි. මොකද නිකමට හරි අපේ ඉන්වෙස්ට්මන්ට් එක ලොස්ට් වුණොත් එහෙම වුණොත් අපිට මේ ව්‍යාපාරයෙන් ණය බැංකුවට ගෙවා ගන්න බැරි වෙනවා. අන්න ඒ මේ ව්‍යාපාරයේ තීරණ වලට ඒ දේත් බලපානවා. හොඳ ෆයිනෑන්ෂල් පොසිෂන් එකක් කියන්නේ අතරම අඩුවෙන් ඒ කියන්නේ ප්‍රශස්ත මට්ටමක අඩුවෙන් වැඩියෙන් කියලා කියන්නේ ප්‍රශස්ත මට්ටමක හිමිකම් වලින් ප්‍රාග්ධනයත් වගකීම් වලින් ප්‍රාග්ධනයත් තියෙන්න ඕනේ. පහළ ඡේදයේ තියෙන විස්තරය තමයි මම අර කිව්වා වගේ මේකේ තියෙන 90ක් වගකීම් වලින් අරගෙන මේකේ තියෙන 90ක් වගකීම් වලින් අරගෙන 20ක් ඕනර්ස්ගේ මුදල් තියනවනේ. අන්න ඒ වගේ වෙලාවක අපි ඉන්වෙස්ට්මන්ට් එකක් කරද්දී ගොඩක් හිතන්න ඕනේ අපිට මේ ඉන්වෙස්ට්මන්ට් එකෙන් පස්සේ එන ලාභයෙන් අපේ වගකීම් පියවන්න පුළුවන්ද කියන එක. එහෙම වගකීම් පියවන්න බැරි නම් අපිට ඒ ඉන්වෙස්ට්මන්ට් එකට යන්න බෑ. මොකද ඒ වුණොත් අපිට මුදල් නැති වෙනවා ඒ වගකීම් පියවන්න. අන්න ඒකයි කියන්නේ හොඳ ෆයිනෑන්ෂල් පොසිෂන් එකක් තියෙන ව්‍යාපාරයකට බය වෙන දෙයක් නෑ. ඉන්වෙස්ට්මන්ට් එකක් කරද්දී එයාට ලොකු රිස්ක් එකක් තියෙන ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා ලොකු ලාභයක් ලබන්න පුළුවන්. ඒ දේ තමයි මෙතන විස්තර කරලා තියෙන්නේ. ඊළඟට තියෙන්නේ convenience in obtaining necessary finances. ඒ කියන්නේ අපි ණයක් ලබා ගන්න ගියාම ඕන ණය දෙන තැනකින් ඒගොල්ලෝ අපේ බිස්නස් එකේ ෆයිනෑන්ෂල් පොසිෂන් එක තමයි බලන්නේ. කොච්චර අපේ ස්ට්‍රෙන්ත් එකක් තියෙනවද කියලා මූල්‍යම ඇති. එතකොට අපේ ව්‍යාපාරය හොඳ මූල්‍ය තත්ත්වයක් තියෙන ව්‍යාපාරයක් නම් අපිට ලේසි මේ අපිට ඕන ප්‍රමාණය ණය මුදලක් ලබා ගන්න. ඒත් අපේ ව්‍යාපාර මූල්‍ය තත්ත්වය හොඳ නැත්නම් එහෙම ණය දෙන්නේ නැහැ ලේසියෙන්. හරි අමාරුයි එහෙම ණයක් ගන්න. දැන් මේ මෙතන තියෙන එක
මේ financial instrument highly consider the financial strength. මූල්‍යමය ශක්තිය ගොඩක්ම බලනවා මේ ණය දෙන්න කලින්. ඒගොල්ලෝ ණය දෙන්න කැමති වෙන්නේ අපේ financial position එක හොඳ නැත්තම්. අන්න ඒක තමයි මේ කියලා තියෙන්නේ. හොඳ අපිට කිසිම බාධාවක් නැතුව ලෝන් ගන්න නම් අපිට හොඳ financial position එකක් ව්‍යාපාරේ තියෙන්න ඕන. ඊළඟට තියෙන්නේ communication for financial position කියන්නේ අපේ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය කොහොමද අපි communicate කරන්නේ, කියන්නේ සංවේදනය කරන්න කියලා. ඒක අර මම කිව්වා වගේ ප්‍රධාන වශයෙන් කොටස් තුනක් යටතේ වත්කම්, වගකීම් සහ හිමිකම් විදිහට තමයි ඒගොල්ලෝ communicate කරන්නේ. ඒතර මුලින්ම අපි බලන වත්කම් යටතේ තියෙනවා මුලින්ම financial statement එකේ තියෙන්නේ financial position statement එකේ තියෙන මුලින්ම ජංගම නොවන වත්කම්, කියන්නේ non current assets. අපි මුලින්ම ඒක බලමු. non current assets කියන්නේ අපි ව්‍යාපාරයක් පවත්වාගෙන යද්දී අපට උදව් වෙන දේවල්, අපි කන්සියුම් කරන දේවල් නෙමෙයි, අපිට ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න උපකාර වෙන වත්කම් තමයි non current asset කියලා කියන්නේ. මේ තියෙන DMO PLC එකේ non current asset වලට උදාහරණයක් PPE වල දන්නවා මොනවද කියලා. lease rental paid in advance කියන්නේ කලින් ගෙවූ lease rental එක, කියන්නේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් සඳහා කලින් ගෙවපු මේ lease rental එක. ඒ වගේම intangible asset, goodwill, patent වගේ දේවල්. investment in subsidiaries, financial assets available for sale, ඒ කියන්නේ විකුණන්න තියෙන අපේ වත්කම්. අන්නේ සේරම දේවල් එකතු තමයි ජංගම නොවන වත්කම් කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ විස්තරයක් තමයි පල්ලෙහා විස්තර තියෙනවා. මේ property plant and equipment කියන්නේ මොනවද කියලා තියෙනවා. මෙතන තියෙන උදාහරණ ටික DMO PLC ගේ plant equipment include buildings, machinery, tools, motor vehicles, furniture වල ඒවා දන්නවා. මේ සාමාන්‍ය දැනීම ටිකක් තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා intangible asset කියන්නේ මොනවද කියලා. goodwill, patent right, අන්න ඒ වගේ ඒවා තමයි intangible asset කියන්නේ. ඒක අල්ලන්න බැරි ඒවා. not have physical existence ඔන්නම තමයි ඔක් කියන්නේ. sorry. ඊළඟට තියෙන්නේ investment of company. ඒ කියන්නේ මේ අර කලින් තිබ්බේ subsidiary එක ඉන්වෙස්ට් කරනවා කියන්නේ, ඒ කියන්නේ ව්‍යාපාරයට පුළුවන් තවත් ව්‍යාපාරයක් අත්පත් කරගන්න. ඒගොල්ලයි voting ඒ ව්‍යාපාරයක් අත්පත් කරගන්නේ voting power shares. ඒ කියන්නේ voting power shares කියන්නේ ඡන්ද හිමි shares කියන්නේ කොටස්. ඡන්ද හිමි කොටස් වැඩි බහුතරයක් අත්පත් කර ගැනීමෙන් එයාට පුළුවන් මේ අනිත් ව්‍යාපාරයක මේ control එක ගන්න. ඒතර ඒකෙන් ඒ ව්‍යාපාරයේ උපයන ලාභ වලින් අපට ලාභ ලැබෙනවා. අපට ලාභ ගෙවනවා. මේක වලට ඉස්සරහට ගොඩක් ඉස්සරහට කියන්නේ ෆෝස් සෙම් එක වගේ වෙද්දී ඔයාලට දැනගන්න ලැබෙයි මේ දේ කොහොමද වෙන්නේ කියලා. මේක ඉස්සරහට තියෙනවා. මේ මෙතන DMO කම්පැනි එකේ සබ්සිඩයිරි කියලා තියෙනවා. ඒ DMO කම්පැනි එකේම අනිත් travel එකයි DMO private limited එකයි DMO industries කියන තුනක් තියෙනවා. මේ කියන්නේ මේ ඒතර මේ තුනම එකතු කරාම තමයි group එකක් වෙන්නේ. මේගොල්ලෝ group එකක්. දැන් ඔයාලට group දාන්න කැපිටල් මහරජා එහෙම කියන්නේ group එකක්. ඒ වගේම group තියෙනවානේ. group එකේ යටතේ විවිධ business ක්‍රියාත්මක වෙනවා. ඒතර financial statement එක පෙන්වද්දී group එකේ එක column එකක group වල වෙන වෙනම financial entries පෙන්වනවා. අනිත් අන්තිම column එකේ මේ මුළු group එකේම financial position එක එහෙම පෙන්වනවා. ඔයාලා financial report එකක් අරන් බැලුවොත් පෙනේවි එහෙම group එක. ඒ වගේ එක එක subsidiaries වෙන වෙනමයි අවසානයේ මුළු සම්පූර්ණ group එකේම financial මේ indicators ටිකක් පෙන්නලා තියෙනවා වෙනම අන්තිමට. ඊළඟට තියෙන මේ financial assets available for sale විකුණන්න තියෙන මේ වත්කම්. මේවත් ඇත්තට මේවත් ඔයාලට ෆෝස් සෙම් එකේ තමයි තියෙන්නේ වෙනම. මේ වෙනම මේවා තියෙනවා. ඒ කියන්නේ මේවට ප්‍රමිත තියෙනවා. ඒ දේවල් ඉස්සරහට වැඩි ඉගෙන ගන්න ලැබෙයි. මේ වත්කම් වල ඇතුළත් වෙනවා කියන එක අයිඩියා එක විතරක් මේක තියාගන්න. ඊළඟට තියෙන්නේ current asset. ඒ කියන්නේ ජංගම වත්කම්. ජංගම වත්කම් කියන්නේ මතක ඇති අපි කලිනුත් කතා කරා
ව්‍යාපාරයේ ඔපරේෂන් සයිකල් එකේදී ඇති වෙන සහ නැති වෙන දේවල්. මෙතනත් ඒ ටිකම තමයි ආයේ කියලා තියෙන්නේ. Emerging from business operations and are being consumed here. ඒ කියන්නේ ඒක බිස්නස් සයිකල් එකේදීම ඇති වෙනවා. අර මං කලින් කිව්වා වගේම මේ ඔය ස්ටොක් ගත්තාම අපිට ඒ ණයට ගත්තට පස්සේ අපි ඒ ණය හිමිව ඇති වෙනවා. ඊට පස්සේ අපි ඒවා විකුණනවා. විකුණද්දී අපේ ණය ගැතිය ඇති වෙනවා. ආයි ණය ගැතියෝගේ මුදල් ලැබෙනවා. ඊට පස්සේ අපි ආයි මුදල් ණය හිමියන්ට ගෙවනවා. ඒතකොට ණය හිමියෝ ආයි නැති වෙලා යනවා. අතන ණයට විකුණුවට පස්සේ අපේ ණය ගැතියෝ ටික ඇති වුණා. ආයි ණය ගැතියෝගේ මුදල් ලැබුණාට පස්සේ ණය ගැතිය කියන එකත් නැති වෙලා යනවා. අන්න ඒ වගේ මේ ව්‍යාපාරය ඇතුළත එදිනදා එක ව්‍යාපාර සර්කල් එක ඇතුළත ක්‍රියාත්මක වෙන ඇති වෙන සහ නැති වෙන වෙනස් වෙන දේවල් තමයි මේ ජංගම වත්කම් කියලා කියන්නේ. ඒක ඒවට අර අවුරුදු අඩු කාලයක් අතර වෙනස් වෙන නිසා තමයි ජංගම කියලා කියන්නේ. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. අර කලින් කිව්ව දේ මෙතනත් මේ තියෙන්නේ as managers the main point you must understand about current asset is that these assets need to be available in adequate amount. ඒ කියන්නේ මේ කියන්නේ අර කලින් කිව්වා වගේම මේවා ප්‍රශස්ත මට්ටමක් තියාගෙන ඉන්න ඕනේ කියන්නේ. ජංගමවත්කම් වැඩිවෙන් තියාගෙන ඉඳලත් බෑ අඩුවෙන් තියාගෙන ඉඳලත් බෑ. ප්‍රශස්ත මට්ටමක් තියාගෙන ඉන්න ඕනේ. මොකද අපිට බිස්නස් එකක් ඔපරේට් කරන නම් මේ ජංගමවත්කම් ඕන වෙනවා. හැබැයි ඒක වැඩිපුර මේ තියන් ඉන්න එක අවාසියි. මොකද ඒවෙන් කිසි ෆයිනෑන්ෂල් රිටර්න් එකක් එන්නේ නැහැ. හැබැයි ඒවෙන් කොස්ට් ගන්නන් තියෙනවා වැඩිපුර තියන් ඉඳිය මේ වගේ වෙයා හවුසින් චාර්ජස් ස්ටොක් වලින් ඇති වෙන ලොස් ඒ කියන්නේ කල් ෂෙයාර් නැස්වීම ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් නිසා අපි හැම වෙලාවෙම ස්ටොක් එක ඒ වගේම ලැබිය යුතු දේවල් මේ හැම දෙයක්ම එක ප්‍රමාණයකට තියාගෙන ඉන්න ඕනේ. කියන්නේ වැඩිපුරත් නෙවෙයි අඩුවෙනුත් නෙවෙයි ව්‍යාපාරයට දරා ගන්න පුළුවන් මට්ටමක සහ ව්‍යාපාරයේ ලාභ ලැබිය හැකි තරමේ මට්ටමකින් තියාගෙන ඉන්න ඕනේ. ඊළඟට තියෙනවා ඉක්විටි එක. ඉක්විටි කියන්නේ හිමිකම. හිමිකම කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ ඇති මුදල්. ඒ කියන්නේ අයිතිකරුවන්ට ගෙවිය යුතු මුදල් සහ ගෙවිය යුතු නෙවෙයි අයිතිකරුවන්ට අපි බෙදා දෙන්නේ නැතුව රඳවාගෙන ඉන්නවා නම් මුදල් ප්‍රමාණයක් ඒක සහ අයිතිකරුවන්ට ලැබිය යුතු මුදල්. ඉක්විටි එකේ තියෙන්නේ අයිතිකරුවන්ගෙන් ව්‍යාපාරයට ලැබුණු මුදල් ඒ හැමදේම තියෙනවා. ඒව තමයි මෙතන කියලා තියෙනවා දැන් අර නිකමට හරි අපේ ව්‍යාපාරය බංකොලොත් වෙලා අපි ණය පියවනවා නම් අනිවාර්යෙන් ඉක්විටි කියන්නේ ලයිබිලිටි වලින් පස්සේ එන දේ කියන්නේ. මුලින්ම අපි පියවන්න ඕන වගකීම් ටික. වගකීම් ටික පියවලා ඉවර වෙලා තමයි අපි ඊට පස්සේ ගාණක් ඉතුරු වුණොත් අන්න ඒ ඉතුරු වෙන ගාණ තමයි ඕනර්ස්ට බෙදා හරින්නේ. අන්න ඒකයි මෙතන මේ මුලින්ම මුල් පොයින්ට් එකේ මුල් ඡේදයෙන් කියලා තියෙන්නේ. මේකෙන් ඉක්විටි එක කියන්නේ සිම්ප්ලි කිව්වොත් මේ ඉන්වෙස්ට්මන්ට් බයි ඕනර්ස්. අයිතිකරුවන් විසින් ව්‍යාපාරය වෙනුවෙන් යොදවපු මුදල් තමයි එතන තියෙන්නේ. තර මේක අපි නිකට ව්‍යාපාරය කර අර විදිහට විසුවා හරිද්දී වගේ නම් අවසානයට කියන්නේ වත්කම් වලින් අපි පියවනානේ ව්‍යාපාරය විසුවා හරිද්දී වගකීම් ටික. ඒකට මුලින්ම අර බාහිර පාර්ශ්වයන්ට වගකීම් පියවලා ඔක්කොම පියවලා අන්තිමටම තමයි මේ ඉක්විටි වලට එන්නේ. ඒක තමයි මෙතන මේ කියලා තියෙන්නේ. මේ සාමාන්‍යයෙන් ඉක්විටි එක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා කලින් කිව්වා වගේ කැපිටල් එකයි රිටර්න් අර්නින් එකයි. ඒ දෙක කයින්ොත් කිව්වා ඔයාලට මතක ඇති. මෙතන පහළ මේ තියෙන ඩීමෝ PLC එකේ ඉක්විටි එක හැදිච්ච විදිය. ස්ටේටඩ් කැපිටල් එක, other components of equity, revenue reserves. ඒ කියන්නේ මේ අරඳවාගත් ලාභ කියන එක තමයි මේ කියන්නේ. ආදායම වෙන් කරලා තියාගත්ත එක. other components of equity කියන්නේ අර නිකන් අර මේ evaluation surplus ඒ වගේ ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ සංචිත, ප්‍රත්‍යක්ෂ ලාභ ඒ වගේ දේවල්. ඒ ටික තමයි මේ මෙන්න මේ ඡේදයෙන් කියලා තියෙන්නේ මොන වගේ දේවල් දෙන්න පුළුවන් කියලා. මෙතන කියලා තියෙනවා freehold land and jobs revaluation ටික තියෙනවා. land seller net fair value gain එක තියෙනවා. remeasuring equity securities, foreign currency reserves, revenue research ඒ විස්තර ටික තමයි එතන තියෙන්නේ. ඔයාලට මේ එන දේවල් මොනවද කියලා සාමාන්‍ය අයිඩියා එකක් තියාගන්න. මේ වගේ ලොකුවට හිතන්න යන්න එපා. මොකද මේවා ගොඩක් ඇඩ්වාන්ස් දේවල් ඔයාලට ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඊළඟට තියෙන මේ රිසර්ව්ස් ගැන. ඒ කියන්නේ රිසර්ව් කියන්නේ මොකක්ද කියලා තියෙනවා. මේ ඩිවිඩන්ඩ් සාමාන්‍යයෙන් අපි
ඕනර්ස්ට බෙදා හරිනවා. බෙදා හරින්න නැතුව ඉතුරු වෙන එක තමයි අපි රඳවාගත් ලාභ. එහෙම නැත්නම් රිටේන් අර්නින් කියලා කියන්නේ. එතකොට මේ රඳවාගත් ලාභ වලින් අපි කරන්නේ ඉතුරු වෙන ලාභෙන් අපි ඊළඟ අවුරුද්දට ඉන්වෙස්ට්මන්ට් කරන එක. කියන්නේ මුළු ආදායම ඕනර්ස්ට බෙදා හරින්නේ නැහැ අපේ මුළු ලාභයම. ඒ ලාභයෙන් කොටසක් ඉතුරු කරගෙන ඉතුරු කරගත්ත කොටස අපි ඉන්වෙස්ට්මන්ට් කරනවා. මේක තියෙන්නේ ඩිරෙක්ටර්ස්ලා තමයි ඒ දේ කරන්නේ. ඩිරෙක්ටර්ස්ලා ඉන්ටෙන්ෂන් එකක් නැත්තම් ආයි ඉන්වෙස්ට් කරන්න එයාට පුළුවන් මුළු ලාභයම බෙදා හරින්න අයිතිකරුවන් අතරේ. ඒ කියන්නේ ෂෙයා හෝල්ඩර්ස් අතරේ. ගොඩක් වෙලාවට වුණාට වෙන්නේ ඉතින් අර ඒගොල්ලෝ රිටේන් අර්නින් එකක් තියාගෙන ඒක ඉන්වෙස්ට් කරනවා. මොකද ඒක ව්‍යාපාරයේ පැවැත්ම growth එකට බලපාන නිසා. මේ තියෙන්නේ එක මේ ඩිවිඩන්ඩ් දෙන ප්‍රමාණය අඩු නම් ගොඩක් අඩු නම් අපි ඒක කන්සිඩර් කරන්න හොඳ නැහැ කියලා තියෙන්නේ. ව්‍යාපාරයේ ඩිවිඩන්ඩ් පොලිසි එක අන්ෆේවරබල් කියලා. මොකද එහෙම ඩිවිඩන්ඩ් ගෙවනවා අඩුයි කියන්නේ ඒගොල්ලෝ අනිවාර්යෙන්ම ඉන්වෙස්ට් කරනවා. ඉන්වෙස්ට් කරනවා කියන්නේ ව්‍යාපාරයේ growth එකට හොඳයි. එතකොට අපේ share price වැඩි වෙලා අපිට වක්‍රාකාරව අපිට ලාභයක් එනවා. ඒ වගේම අනාගතයේදී අපිට ලොකු ලාභයක් ගන්න පුළුවන්. මොකද ඉන්වෙස්ට්මන්ට් එකෙන් අනිවාර්යෙන් growth එකක් තියෙනවා ව්‍යාපාරයට. ඒක හැමෝටම හොඳයි. ඒකයි එතන කියන්නේ ව්‍යාපාරය අඩුවෙන් නම් ඔයාලට ප්‍රොෆිට් ගන්න ඒක ඒ ව්‍යාපාරය හොඳ නැහැ කියලා කන්සිඩර් කරන්න එපා කියලා. ඊළඟට තියෙන්නේ අපේ non current liabilities. ඒ කියන්නේ ජංගම නොවන වගකීම්. අපි කලින් කිව්වා වගේ මේ non current liabilities කියන්නේ අපි ගෙවිය යුතු දේවල්. ඒ කියන්නේ වගකීම්. ඒවා මොනවද මේ ප්‍රධාන වශයෙන් මේ ණය ගැනීම තමයි තියෙන්නේ. අපි බාහිර පාර්ශවයන්ගෙන් ගත්ත ණය කියන්නේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පාර්ශවයන්ගෙන් නෙමෙයි. බාහිර පාර්ශවයන්ගෙන් ව්‍යාපාරය වෙනුවෙන් ගත්ත බැංකු ණය වගේ දේවල් තමයි non current liabilities කියලා කියන්නේ. කියන්නේ ජංගම නොවන වගකීම් කියලා කියන්නේ. ගෙවන්න අපට ලොකු කාල සීමාවක් තියෙනවා. පොඩි කියන්නේ අවුරුද්දකට වැඩි කාල සීමාවක් ඇතුළත පියවන්න ඕන වගකීම් තමයි ඒ. ඒ ගැන විස්තරයක් තමයි මේ තියෙන්නේ. මේ ඩීමෝ PLC එකේ කොහොමද තියෙන්නේ කියන දේ තමයි තියෙන්නේ. ඔයාලා සාමාන්‍යයෙන් දන්න දේවල් ටිකක් තියෙන්නේ මේ. කලින් කතා වුණු දේවල්මයි. ඊළඟට තියෙනවා current liabilities. ඒ කියන්නේ ජංගම වගකීම්. ඒ කියන්නේ අර ඒ current liabilities කියන්නේ අපි ගෙවිය යුතු දෙයක්. හැබැයි ඒක මේ අර සාමාන්‍ය ඔපරේෂන් සයිකල් එකේදී ඇති වෙන දේවල්. අපි කතා කරා ඒක කලින්. කිව්වා වගේ day to day business activities වලදී ඇති වෙන වගකීම් තමයි මේ ජංගම වගකීම් කියලා අපි හඳුන්වන්නේ. එක්සාම්පල් එකක් විදිහට අපි ණය පදනම් මත සප්ලයර්ස් එකෙන් බඩු ගත්තාම එතන අපිට ජංගම වගකීමක් තියෙනවා ඒ සප්ලයර්ස්ට මුදල් ගෙවන්න. එතකොට තව බැංකු ඕවර්ඩ්‍රාෆ්ට් තියෙනවා. ඕවර්ඩ්‍රාෆ්ට් ෆැසිලිටි කියන්නේ බැංකු අයිරා පාසුකම. අපි කලින් කතා කරා ඒක. අපි මේ පේමන්ට් ඒ වගේම අනිත් අතින් අපිට current liabilities කියන්නේ අපි ගෙවිය යුතු payment delay කරනවා. delay payment. මේ තියෙන එක ඒ කියන්නේ මේ අපිට ගෙවිය යුතු අර ව්‍යාපාරයේ විදුලි බිල් එතකොට තව ජල බිල් ඒ වගේ දේවල් අපි ගෙවීම පමා කරනවා නම් අන්න ඒවා අපිට current liability එකක් වෙනවා. ඔයාලට මතක ඇති මේ අපි ඒක කලින් කියලා දුන්නා. මේ එක්සාම්පල් එකක් විදිහට තියෙන්නේ එක අපි මේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක මාසෙකින් පමා කරනවා කියන්නේ ඒ ගාණ අපිට ඉදිරියේදී ගෙවිය යුතු current liability එකක් වෙනවා. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. ඊළඟට තියෙන්නේ මේ current liability වලදී current liability කියන එක ඕනම කෙනෙක්ට කියන ඕනම business enterprise එකකට වැඩි අමාරුවක් නැතුව උදා කරගන්න පුළුවන්. ඒ කියන්නේ ගෙවීම අප්‍රමාද කරන්න ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ඒ වගේම බාණ්ඩ ණයට ගන්න එකත් එච්චර අමාරු නෑ. ණයක් වෙනම ජංගම නොවන ණයක් ගන්න තරම් අමාරු නෑ. මේ කියලා තියෙන්නේ borrowing cost, stamp fee, professional fee, document processing fees වගේ දේවල් මේකට ඇඩ් වෙන්නේ නෑ. මේගොල්ලන් ලේසියෙන්ම ගන්න පුළුවන්. අර කලින් මම කිව්වා වගේ බැංකු ඕවර්ඩ්‍රාෆ්ට් එකක් වුණත් ලේසියෙන් ගන්න පුළුවන්. එහෙම වැඩි කලදරයක් වෙන්න ඕනේ නෑ. මේ මෙතනත් කියලා තියෙන එකම තමයි short notice එකකින් බැංකු ඕවර්ඩ්‍රාෆ්ට් එකක් ගන්න පුළුවන් අපේ රිලේෂන්ෂිප් එක මත. ඒක තමයි මෙතන මේ කියලා තියෙන්නේ. ඊළඟට තියෙනවා statement of changes in equity. කියන්නේ අනිත් මූල්‍ය ප්‍රකාශනය තමයි මේ. ඒ කියන්නේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය.
ඔයාලට මතක ඇති අපි ලාභ හා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය හැදුවට පස්සේ මෙන්න මේක හැදුවා. ඒක මේ මෙතන පෙන්වන්නේ අර මේ ව්‍යාපාරයේ ඉන්න අයිතිකරුවන්ගේ හිමිකම් වෙනස් වීම ආරම්භක දිනය සහ අවසන් දින අතර වෙනස් වීම කොහොමද සිද්ධ වුනේ කියලා. ඔයාලට මතක නම් අර අපි ටේබල් එකක් දාලා ඒකේ මුලින්ම ආරම්භක හිමිකම් ටික දාගෙන යනවා. ඊට පස්සේ අවසාන හිමිකම් අගයන් ටික දාලා ඒක අතර වෙනස් වීම සිද්ධ වුනේ කොහොමද කියලා අපි පෙන්වලා දෙනවා. එහෙම ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ හිමිකම් වෙනස් වෙන ප්‍රධාන වශයෙන් බලපාන දේවල් තුනක් තමයි මෙතන මේ පෙන්වලා තියෙන්නේ. number of shares of issues, revenue reserves and reserves කියන සංචිත වෙන් කිරීම and other components of equity. ඊළඟට තියෙන්නේ if the business enterprise incurred loss. ඒ කියන්නේ ව්‍යාපාරයක් අලාභයක් ලැබුවොත් ඒක ව්‍යාපාරයේ ඕනර්ස්ගේ ඉක්විටි එක කියන්නේ හිමිකම අඩු වෙන්න බලපානවා. හැබැයි එහෙම අලාභයක් ලැබුව අවස්ථාවකම කම්පැනි එක new share issue එකක් වගේ ඉක්විටි එක වැඩි වෙන දෙයක් කරොත් ඒක මේ හයිඩ් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අර කලින් ආපු ලොස් එක මෙහෙම ලොස් එකක් තිබ්බ කියන එක පේන්නේ නැතුව යන්න පුළුවන්. අපි මේ වගේ විස්තරාත්මක ෆයිනෑන්ස් මේ විස්තරාත්මක මෙහෙම ස්ටේට්මන්ට් එකක් ඉදිරිපත් කරේ නැත්තම් මෙතන උදාහරණයක් විදිහට මේ දීලා තියෙනවා. මේ කම්පැනි එකේ ඉක්විටි එක 2300යි කියලා. එතකොට ඒගොල්ලෝ ලොස් එකක් ඒ අවුරුද්දේ ලොස් එකක් ගන්නවා මිලියන 800ක. මෙතන 800ක ලොස් එකක් ආව කියන්නේ හරිනම් එතකොට ඒක 1500 වෙන්න ඕනේ වර්ෂ අවසානයේ වෙද්දී ඉක්විටි එක. නමුත් ඒ වර්ෂයේ අපි නිකමට හරි 1200ක ෂෙයාර්ස් ඉෂුව කරලා තිනව නම් ඒක අපිට අවසානයේ ෆයිනෑන්ෂල් පොසිෂන් එකේ පෙන්වන්නේ 2700ක් විදියට. එතකොට අපිට ඒ බැලු බැලමට මෙහෙම ස්ටේට්මන්ට් එකක් තිබුණේ නැත්නම් අපේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් අතර අපිට පේන්නේ 2300 තිබ්බ ඉක්විටි එක මෙන්න 2700ට වැඩි වෙලා වගේ. ඒකට ඇත්තටම වෙලා තියෙන්නේ ලොස් එකක් තමයි ලැබිලා තියෙන්නේ ව්‍යාපාරේ. එන්නාට අර ෂෙයා ඉෂුව එකක් කරලා තියෙන නිසා ඉක්විටි එක වැඩි කියලා පේනවා. අන්න එතකොට නිකන් මේ තින්නේ ඒ මෙහෙම එකක් තිබ්බේ නැත්නම් මේ රීඩ් කරන පර්සන් කෙනෙක් හිතන්නේ මේක 117කින් මේ growth එකක් තියෙනවා කියලා ව්‍යාපාරේ. ඒකට ඇත්තටම growth එකක් නෙවෙයි තියෙන්නේ. මේගොල්ලෝගේ ලොස් එකක් තමයි තියෙන්නේ ව්‍යාපාරේ. මේ growth එකක් වගේ පේන්නේ අර shares ඒගොල්ලෝ issue කරපු නිසා. අන්න ඒ වගේ තියෙන ඒ වගේ misunderstanding නැති කරන්න තමයි මේ මැනේජර්ස් මේ වගේ ස්ටේට්මන්ට් එකක් ප්‍රිපෙයාර් කරලා මේක පැහැදිලිව පෙන්වන්නේ ඕනර්ස්ගේ ඉක්විටි එක කොහොමද චේන්ජ් වුනේ කියලා. මෙතන මේ උදාහරණයක් තමයි ඊළඟට තියෙන්නේ DM PLC එකේ ඒගොල්ලන්ගේ ඉක්විටි එක තිබ්බලු එතන තියෙන්නේ මේ 1500ක් මිලියන මෙච්චර ප්‍රමාණයක් 1,05 මිලියන 1.5 ගණනක් තියෙනවා. මේක මේ ඉක්විටි එකට ඒ අවුරුද්ද තුල ඇඩ් කරා කියලා තියෙන 1018 ඒ ඇඩිෂන් එකෙන් මෙච්චර ප්‍රමාණයක් 324,905ක් ප්‍රොෆිට් එක කියලා තියෙනවා. ඒ ප්‍රොෆිට් එකෙන් එයාලා ඩිස්ට්‍රිබියුට් කරාලු මෙච්චර ප්‍රමාණයක් ෂෙයා හෝල්ඩර්ස්ලට ඩිවිඩන්ඩ් විදියට. තව එක මිලියන 150ක් එයාලා රිසර්ව් එකට යවවලු. කම්පැනි එක ෂෙයා කැපිටල් එකක් ඉෂුව කරලා නැහැ කියන මේ කම්පැනි එකේ විස්තරය දීලා තියෙන්නේ. ඒ විදිහට තමයිලු මේ විදිහට මේගොල්ලන්ගේ වැඩි උනේ. දැන් උදාහරණයක් විදිහට ඒක දීලා තියෙන්නේ. ස්ටේට්මන්ට් ඔෆ් කෑෂ් ෆ්ලෝ ඊළඟට තියෙන. ඒ කියන්නේ අපි අර දන්නා මොකද්ද කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් කියන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය. මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් කියන්නේ අපේ අර දන්නවා අර ඊළඟ කාලේ හදලා තියෙන්නේ මේක. මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් කියන්නේ අපේ ව්‍යාපාරයට ලැබෙන මුදල් ලැබීම් සහ මුදල් ගෙවීම් පිළිබඳව සඳහන් කරලා අපි හදන ප්‍රකාශනය. ඒකේ කෑෂ් ෆ්ලෝස් වර්ග 3ක් තියෙනවා. ඔයාලා දන්නවා අර අපිට කලින් බිස්නස් මොඩල් එකේ තිබ්බ ඔපරේෂන් සයිකල්, ඉන්වෙස්ට්මන්ට් ඉන් කැපැසිටි and long term financing වගේ තිබ්බ
දේවල් තුනෙන්ම තිබ්බ දේවල් තුනෙන්ම ඇති වෙන මේ cash flows තුනක් තමයි තියෙන්නේ. ඒ operation cash flows from investing activities and cash flows from financing activities කියලා තමයි ඒවා වර්ග තුන වෙන්නේ. මේ තුන තමයි ප්‍රධාන වශයෙන් අපිට මුදල් ලැබෙන මේ cash flow statement එකේ පැවැටෙන මුදල් ලැබීම් තුන. ලැබීම් සහ ගෙවීම්. cash flow කියන්නේ මුදල් ගලා ඒම සහ ගලා යෑම දෙකම. මෙතන මේ අර කලින් කතා කරපු මේ හිමිකම් වෙනස් වී ප්‍රකාශනයක් දීලා තියෙන්නේ. ඔයාලා අර A level වල හැදුව එකම තමයි මේ තියෙන්නේ. මෙතන පොඩ්ඩක් අර පැත්ත වෙනස් වෙනසකුත් නැහැ. ඒ ස්ටේට්මන්ට් එක තමයි මෙතන දීලා තියෙන්නේ. cash flow statement එක යටතේ මුලින්ම තියෙන්නේ අපි cash flows from operation activities තමයි මුලින්ම අපිට කතා කරන්න තියෙන්නේ. මෙතනදී වෙන්නේ අපි ආදායම් ප්‍රකාශනය හදනවානේ. ආදායම් ප්‍රකාශනය හදද්දී අපි හදන්නේ ගොඩක් වෙලාවට ආදායම් ප්‍රකාශන සහ අනෙක් ප්‍රකාශන අපි හදන්නේ accrual basis එකට. ඒ කියන්නේ උපජිත පදනම මත. එතකොට අපි මුදල් පදනම මත හදන එකම ප්‍රකාශනය වෙන්නේ මේ cash flow statement එක. එතකොට අපි මෙතන operation activities කියන්නේ normal business operation වලින් අපට මේ වෙන මුදල් ගලා ඒම සහ ගලා යාම තමයි මේකෙන් පෙන්වන්නේ. අපි මෙතන අපිට මෙතන ඔයාලා දන්නවා direct method එකයි indirect method එකයි දෙකක් තිබ්බා ඒ කාලේ. මෙතන අපි පටන් ගන්නවා නම් ගොඩක් වෙලාවට අපි පටන් ගන්න indirect method එක මට මතක විදිහට අපි එතනදි කරන්නේ profit එක adjust කරනවා මේ දැන් මම profit එක හොයලා තින්නේ accrual basis එකකනේ. අපි ඒ cash මේ flow basis එකට අපි cash basis එකට හදන්න අපි ඒක adjustment එකක් කරනවා. ඒක තමයි මෙතන මේ කියලා තියෙන්නේ. මම හිතන්නේ ඔයාලට cash flow statement එක වෙනම lesson එකක් තියෙනවා ඇති. ඒකදී ඔයාලට කියලා දෙනවා මෙතන මේ දල අදහසක් තියෙන්නේ මොකද වෙන්නේ කියලා. මේ profit එක එහෙම අපි cash basis එකට convert කරගත්තට පස්සේ අදාළ item ටික දැම්මට පස්සේ adjustment ටික කරාට පස්සේ අන්තිමට අපිට මුදල් පදනම මත තමයි profit එක අන්තිමට අපි කියන්නේ. ඒ කියන්නේ profit එක අන්තිමට හඳුනාගන්නේ net cash flow from operating activities කියලා. ඒක තමයි අන්තිමට අපිට operation activities වලින් එන්නේ net cash flow කියලා. ඒ කියන්නේ ඒක cash flow gain එකක් වෙන්න පුළුවන් නැත්නම් මුදල් ප්‍රවාහ ගලා ඒමක් වෙන්න පුළුවන් නැත්නම් ගලා යාමක් වෙන්න පුළුවන්. ඒක තමයි අවසාන උත්තරේ විදිහට එන්නේ මෙහෙයුම් කටයුතු වලින් ලැබෙන cash flows වලින්. ඊළඟට අනිත් වර්ගය තමයි cash flow from investing activities. ඒ කියන්නේ ආයෝජන කටයුතු වලින් අපට ලැබෙන මුදල් ප්‍රවාහ ලැබෙන හෝ ගලා යන මුදල් ප්‍රවාහ. මෙතන investing activities වලදී අපට අවසානයේ නවනම් මුදල් ගලා යෑමක් වෙනවා කියලා කියන්නේ අපි මුදල් ඉන්වෙස්ට්මන්ට් වලට ගිහිල්ලා තිනවා. ඒ කියන්නේ අපේ ව්‍යාපාරය අලුතෙන් ඉන්වෙස්ට් කරලා තිනවා කොහේ හරි. ඒ කියන්නේ මුදල් වියදම් කරලා අපි ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා තිනවා. ඒක ව්‍යාපාරයේ එහෙමනම් හොඳයි. මොකද ඒක මුදල් ගලා යෑමක් වුණාට ඒක ව්‍යාපාරයට හොඳයි. ව්‍යාපාරයට ඒක growth එකක් වෙනවා. එහෙම නැතුව නිකමට හරි තියනවා නම් මේක මුදල් ගලා ඒමක් විදියට ඒ කියන්නේ cash inflow එකක් විදියට මේක තියනවා නම් මේකේ අවසානයේ cash මේ අවසානයේ පිටුතුර. ඒ කියන්නේ අවසාන investing activities වලින් එන අවසාන cash flow එක cash inflow එකක් නම් ඒ කියන්නේ අපේ තියෙන non current asset. ඒ කියන්නේ ජංගම නොවන වත්කම අපි විකුණලා තියනවා කියන එක තමයි ඒකේ තේරුම. ඔයාලට මතක ඇති අපි විකුණුම් නම් මුදල් ලැබීමක් විදිහට තමයි සටහන් වෙන්නේ. මොකක් හරි ආයෝජනයක් කරා නම් ඒක මුදල් ගෙවීමක් විදිහට තමයි සටහන් වෙන්නේ. එතකොට මෙතන ඇත්තටම මුදල් ගෙවීමක් විදිහට තියෙන එක ව්‍යාපාරයේ පැත්තෙන් ව්‍යාපාරයට හොඳයි. ඒක තමයි මෙතන මේ ඡේදයෙන් විස්තර කරලා තියෙන්නේ. ඊළඟට තියෙන්නේ cash flow from financial activities. ඒ කියන්නේ මූල්‍ය කටයුතු වලින් ව්‍යාපාරයට සිදු වූ මුදල් ගලා ඒම සහ ගලා යෑම තමයි මේ යටතේ අපි සඳහන් කරන්නේ. මෙතන මුලින්ම කියලා තියෙන්නේ අර අපි කලින් කිව්වා වගේම මේ long term ඒ කියන්නේ දීර්ඝකාලීන අපිට මුදල් ලබා ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා.
ඉක්විටි එක කියන්නේ හිමිකම සහ ජංගම නොවන වගකීම් වලින් මෙතන කියලා තියෙන්නේ මේ ප්‍රධාන වශයෙන්ම ජංගම නොවන වගකීම් වල අපිට තියෙන රිස්ක් එක වැඩි, ඒ වගේම අපිට තියෙන කොස්ට් එක වැඩි. ඒ නිසා මේ එහෙම ජංගම නොවන long term sources වලින් අපි ගන්න ණය අපි ඉන්වෙස්ට් කරනවා නම් වඩා හොඳයි ජංගම නොවන වත්කම් වල. ඊට වඩා ලාභයක් ලැබෙන විදිහට. ඒ කියන්නේ අපි ණයක් ගන්නකොට 10%ක පොලියක් ගෙවලා අපි ණය ගන්නවා නම් ඒ ණය අරගෙන අපි ඉන්වෙස්ට් කරන එක 20%ක පොලියක් ලැබෙන වගේ දෙයකට ඉන්වෙස්ට් කරනවා නම් හොඳයි කියන අදහස තමයි මෙතන කියලා තියෙන්නේ. මොකද ඒකෙන් තමයි තීරණය වෙන්නේ මෙතන කෑෂ් ෆ්ලෝ එක මොකද වෙන්නේ. ඒ කියන්නේ ෆයිනෑන්ෂල් ඇක්ටිවිටීස් වලින් කෑෂ් ෆ්ලෝ එක කොහොමද අවසානයේ උත්තරේ එන්නේ කියලා තීරණය වෙන්නේ අපි ණය ගන්න ප්‍රමාණය සහ ඒ ණය වලින් අපිට ලැබෙන ආදායම් ප්‍රමාණය මත. ආදායම් සහ ණය වලට කියන වියදම් දෙකම ඔක්කොම. ඊළඟට තියෙන්නේ cash inflows from financial activities are created when funds are obtained by the way of issuing share. ඒ කියන්නේ මේ තියෙන්නේ කොහොමද අපේ ව්‍යාපාරයේ මූල්‍ය කටයුතු වලට මේ කෑෂ් ඉන්ෆ්ලෝ ඒ කියන්නේ මුදල් ගලා එම් වෙන්නේ කොහොමද කියලා. මුදල් ගලා එම් වෙන්නේ එක්කෝ අපි ෂෙයාර්ස් ඉෂුව කරාම මුදල් ගලාගෙන එනවා. එහෙම නැත්නම් අපි ණය වගේ දේවල් දික්කාලීන ණය වගේ දේවල් ගත්තාම මුදල් ගලා එම් වෙනවා. ඒ වගේ මුදල් ගලා යාම් වෙන්නේ අපි මේ ෂෙයා රිඩීම් කරාම ඒ කියන්නේ ෂෙයා ඔයා දන්නවනේ මේ නිදහස් කළ හැකි වර්ණීය කොටස් කියලා දෙයක් තියෙනවා. ඒ වගේ දේවල් නිදහස් කරාම සහ මේ ෂෙයා හෝල්ඩර්ස්ලා අපි ඩිවිඩන්ඩ් ගෙවුවාම එහෙම නැත්නම් ලෝන් වලට අපි ඒගොල්ලන්ට ලෝන් ආපසු ගෙවනවනේ ලෝන් වාරිකය ගෙවුවාම අන්න ඒ වගේ දේවල් වලින් තමයි මේක කෑෂ් අවුට්ෆ්ලෝ එක වෙන්නේ. කෑෂ් ඉන්ෆ්ලෝ එක වෙන්නේ ණය ගත්තාම ෂෙයාර්ස් නිකුත් කරාම ඒ වගේ දේවල් වලින් කෑෂ් අවුට්ෆ්ලෝ එක වෙන්නේ යාලට ඩිවිඩන්ඩ් ගෙවුවාම ණය වාරික ගෙවුවාම අන්න ඒ වගේ දේවල් වලින් තමයි මේකේ අවුට්ෆ්ලෝ එක වෙන්නේ. කෑෂ් අවුට්ෆ්ලෝ එක වෙන්නේ මේ මූල්‍ය කටයුතු වලට දාලව. එතකොට මෙතන අවසානයේ එන net cash flow statement shows a net positive cash flow එකක් අපිට පෙන්නනවා. ඒ කියන්නේ cash inflow එකක් පෙන්නනවා නම් ඒකේ තේරුම තමයි මේ ව්‍යාපාරය ලබාගෙන තිනවා ණය. ඒ කියන්නේ ණයක් අරගෙන තිනවා. ණයක් හෝ ෂෙයා ඉෂුව කළ මුදල් ප්‍රමාණය ලබාගෙන තිනවා. එහෙම නැත්නම් ණයට මුදල් ප්‍රමාණයක් ලබාගෙන තිනවා. මේකේ අවසාන පිළිතුර ඒ කියන්නේ අවසාන පිළිතුර විදියට එනවා නම් cash outflow එකක්. කියන්නේ ඍණාගයක් එනවා. ඒකේ තේරුම මේගොල්ලෝ එක්කෝ ණය ගෙවලා තිනවා, ණය වලට ගෙවිලා තිනවා. එහෙම නැත්නම් මේගොල්ලෝ ෂෙයාර්ස් මේ නිදහස් කරන ඒවා වගේ නිදහස් කරලා තිනවා. එහෙම නැත්නම් ඩිවිඩන්ඩ් ගෙවලා තිනවා කියන එක. එතකොට මේක දිහා බැලුවොත් මේකේ හොඳ පැත්ත වෙන්නේ මේකත් ඍණාගයක් තියෙන තමයි. මොකද මේ අපි සාමාන්‍යයෙන් හොඳයිනේ ණය ගෙවන එක. ඒ වගේ දේවල් හොඳයි කියලා සලකන්නේ. එතකොට මෙතනත් මේ ඒ දේ තමයි විස්තර කරලා තියෙන්නේ. ඊළඟට තියෙන්නේ cash flow statement එක summary එකක්. කියන්නේ මේ අවසාන උත්තර ටික තමයි මේ තියෙන්නේ. ඔයාලට මතකද මේක ඒ level එකේ කරා. next cash flow from operating activities මේ activities තුනේ cash flow ආවේව ටික තමයි මේ දාලා තියෙන්නේ. ඒකෙන් සම්පූර්ණ වෙනස් වීම තමයි මේ ඊළඟ තීරුවෙන් පෙන්වලා තියෙන්නේ. සම්පූර්ණ වෙනස් වීමට අපි එකතු කරනවා කාලච්ඡේද ආරම්භයේ තිබ්බ මුදල් සහ මුදල් සමාන වෙනත් දෑ. ඒක එකතු කරාම අපිට කාලච්ඡේදයේ අවසානයේ මුදල් හා සමාන වෙනත් දෑවල එකතුවට සමාන වෙනවා. එතන මේ තියෙන අවුරුදු දෙකක කොලම් දෙකක් විතර තියෙන අවුරුදු දෙකක ඒවා දාලා. එතකොට මේ ගිය අවුරුද්දේ තිබ්බ අවසාන මුදල් හා වෙනත් දෑ අගය තමයි මෙතනට මේ ඊට පස්සේ අවුරුද්දේ ආරම්භක ශේෂයේ ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන සාමාන්‍ය සමරි එකක් තමයි තියෙන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ. මෙතන ඊළඟට තියෙන්නේ අපි නිකන් cash flow statement එකක් උඩින් බලලා දැන් අර කලින් බැලුව item ටික වගේ බලලා තීරණය කරන්න හොඳ නැහැ. අපි බලන්න ඕනේ දැන් මෙතන මේ ඍණාගයක් තියෙනවා. operating activities වලින් ඍණ ඒ කියන්නේ cash outflow එකක් තියෙන්නේ. ඒ outflow එක තියෙන්නේ ඇයි? මෙතන investing activities වල ඍණ. ඒක නම් සාමාන්‍ය investment වෙනවනේ. වෙන කොතනද ඍණ තමයි වෙන්නේ. ඒ වගේ අපි මොනවටද කියලා බලන්න ඕනේ කියන එක තමයි මෙතන මේ කියලා තියෙන්නේ. මේ දැන් මේ ඩීමෝ එකේ දිහා බැලුවාම නම් ඒගොල්ලයි නෙගටිව් කෑෂ් අවුට්ෆ්ලෝ එකක් තියෙනවා ඔපරේටිං වල. මෙන්න මේකයි කියන්නේ.
ඒකට හේතුව එයාලා ඇතුලෙන් බැලුවාම ඒගොල්ලෝ දැකලා තියෙන්නේ මොකද ඉන්වෙන්ටරි මිලදී අරගෙන ඉන්ක්‍රීසින් ඉන්වෙන්ටරි වලට වියදම් කරලා තියෙනවා. එතකොට ඒක ව්‍යාපාරයේ ඉන්වෙන්ටරි මිලදී ගැනීම හොඳ වුණත් ඒකෙන් ලික්විඩිටි ඉෂුව එකක් ක්‍රියේට් වෙන්න පුළුවන් කියලා තමයි මේ කියන්නේ. ඒක දැන් ක්‍රියේට් වෙලානේ තියෙන්නේ. දැනට යාට මුදල් නැහැ. ඍණාගයක් තමයි තියෙන්නේ. ඊට තොග තියෙනවා. ඉතින් තොග තිබ්බා ඉන්වෙන්ටරි තිබ්බා කියලා එහෙම වැඩක් නැහැ නේ. ඒක අර කිව්වේ කලින්ම ඒක ප්‍රශස්ත මට්ටමක ඉන්වෙන්ටරි එකක් තියාගෙන ඉන්නවා. වැඩිපුර ඉන්වෙන්ටරිස් මිලදී අරගෙන ව්‍යාපාරේ මුදල් නැති වුණොත් එතනත් ප්‍රශ්නයක් වෙනවා. ඊළඟට තියෙන මේ ඊළඟට තියෙන මේ සාමාන්‍යයෙන් general negative balances from investing activities and financial activities indicate healthy condition. ඒක අපි දැන් අර කලින් කතා කරා වගේම ඒ කියන්නේ negative balances. ඒ කියන්නේ ඍණා කියන්න එනවා නම් ඒක සාමාන්‍ය තත්ත්වයක් කියලා කියන්නේ. මොකද මේ investing activities ඍණාගයක් වෙනවා කියන්නේ අපි invest කරලා තියෙනවා. financial activities ඍණාගයක් කරනවා කියන්නේ අපි ණය ගෙවලා තියෙනවා. dividend ගෙවලා තියෙනවා. ඒකට ඒක සාමාන්‍ය හොඳ තත්ත්වයක්. මොකද ඩිවිඩන්ඩ් ගෙවන්න පුළුවන් වුණා කියන්නේ ණය ගෙවන්න පුළුවන් වුණා කියන්නේ අපේ ෆයිනෑන්ෂල් පොසිෂන් එක හොඳයි. එහෙම ගෙවන්න බැරි වුණොත් තමයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ. ඒක තමයි මෙතන මේ කියලා කියන්නේ. ඒවයි කෑෂ් මේ ඉන්වෙස්ට්මන්ට් ඇක්ටිවිටීස් ඇන්ඩ් ෆයිනෑන්ෂල් ඇක්ටිවිටීස් වල කෑෂ් අවුට්ෆ්ලෝ එකක් විදිහට තිබ්බට ඒක ප්‍රශ්නයක් නෙවෙයි ලොකුවට. ඒකට කියන්නේ ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒක තමයි හෙල්දි කන්ඩිෂන් එක කියලා කියන්නේ තියෙන්නේ. ඊළඟට තියෙන්නේ notes to financial statement. අන්තිමටම එකන අපේ ව්‍යාපාර මූල්‍ය ප්‍රකාශන හදද්දී අපිට අන්තිමටම හම්බ වෙන දේ අන්තිමටම අපි කතා කරන දේ. ඒ කියන්නේ මේ ගිණුම් කරන සටහන් කියලා මේකට කියනවා. මේකෙදි වෙන්නේ අපි අර ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වලදීම කියපු දේවල් වඩාත් විස්තරව පෙන්වන්න ඕන දේවල් විස්තරව පෙන්වන එක. ඔයාලා මතක ඇති අපි සමාගම් ගානේ වලදී හදද්දී අපි වෙනම මේ නෝට්ස් වල පෙන්වුවා PPE වලට වෙනම ගිණුමක් ගහනවා. ඒ වගේම අපේ operating expenses financial expenses ඒ වගේම හැම expenses එකක්ම අපි වෙන වෙනම මොනවද කියලා පෙන්වනවා. මොකද අපි අර financial statement වල දාන්නේ summary එකක්. ඔන්නේ summary of investment financial statement. අපි summary එකක් තමයි මේ statement වල දාන්නේ. උනාට shareholders ට ඒ වගේම අර ණය දෙන තැන් ඒ කියන්නේ මේ බැංකර්ස්ට එහෙම තීරණ ගන්න මේවයි විස්තර සහිතව ඕන වෙනවා. අන්න ඒ වගේ විස්තර සහිතව ඕන වෙන දේවල් අපි මේ වෙනම නෝට් එකක් විදිහට ඒ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එකටම ජොයින් කරලා මතක ඇති අපි එක අංකයක් දාලා ඒ අදාළ අංකෙම නෝට්ස් වල දාලා අපි ඒ විදිහට ලින්ක් කරලා තමයි මේක කරේ මේ දා කාලේ. අන්න ඒකම තමයි මෙතන කියලා තියෙන්නේ. මේ නෝට් වලින් අපි පෙන්වන්න ඕනේ කියන්නේ අනිත් මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් රිපර් කරන පාර්ශවයන්ට අවශ්‍ය වෙන සියලුම තොරතුරු කියන්නේ වැදගත් වෙන තොරතුරු හැමදේම නෙවෙයි වැදගත් වෙන තොරතුරු සේරම අපි ඩිස්ක්ලෝෂර් කරලා පෙන්වන්න ඕනේ හොඳට එක්ස්පෑන්ඩ් කරලා වියදම් මොනවටද වියදම් ගියේ ඒ වගේම ඉන්කම් ටැක්ස් එක කොහොමද කැල්කියුලේට් කරේ එතකොට අපේ PPE වලට මොනවද උනේ කියන්නේ PPE අපි සේල් කරපුවද රිවලුවේෂන් එකක් කරාද ඒ සේරම දේවල් අපිට ඇඩ් කරන්න බෑ මේ විස්තර අපේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වල. ඒක නිසා අපි කරන්නේ ඒකට මේ වෙනම හදනවා මේ නෝට් එකක්. නෝට් එකේ තමයි අපි හැමදේම දාන්නේ. ඔයාලට මතක ඇති PPE වලටත් ලොකු ටේබල් එකක් ගහලා ඩිප්‍රිසියේෂන් වෙන විදිය හැමදේම රිවලුවේෂන් මේ ඔක්කොම දාලා අපි අවසාන උත්තරේ තමයි කියන්නලා මූලතත්ත්ව ප්‍රකාශනයේ property plant and equipment කියලා දාන්නේ. අන්න ඒ දේවල්ට අදාළ විස්තර කිරීම තමයි අපි නෝට් එකට දාන්නේ. අන්න ඒ ටික තමයි මෙතන මේ කියලා තියෙන්නේ. මේ තියෙන මේ උදාහරණයකට මේ details of PPE machinery වගේ ඒවායි report කරපු විස්තර මේ ඕන වෙනවා කියලා බැංක් එකකට ලෝන් එකක් දෙනවද කියලා assessment කරන්න. දෙනවද නැද්ද කියලා තීරණය කරන මේ වගේ තොරතුරු ඕන වෙනවා. ඒක නිසා තමයි අපි නෝට් වල මේවා ඩිස්ක්ලෝෂර් කරන්නේ. මෙතන කියලා තියෙනවා presenting details of හැම ඩීටේල් එකක්ම ප්‍රසන්ට් කරන එක නම් වේස්ට් එකක් කියලා තමයි කියලා තියෙන. ඒ කියන්නේ හැම ඩීටේල් එකක්ම ඕන වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන දේවල් විතරක් අපි ඩිස්ක්ලෝෂර් කරනවා. අන්තිමට තියෙන්නේ මේ ඩිස්ක්ලෝෂර් කරන විදිය මේ only major items under each category are presented providing details. අපි වැදගත්ම වෙන දේවල් විතරක් අපි details විදිහට ප්‍රකාශ කරනවා. මේ තියෙන අර නම්බර් එක දාපු විදිය රෙෆරන්ස් නම්බර් එකක් අපි දානවා එකම නම්බර් එකක්
ස්ටේට්මන්ට් එකේ අදාළ තැනට දානවා අපි නම්බර් එක. ඒ නම්බර් එකම නෝට් එක ගාව දාලා තමයි අපි විස්තරය ලියන්නේ. මේ මෙන්න මේ දේවල් තමයි මේ ඉන්ඩිකේටර් එකට හේතු උනේ කියලා. අපි අර ඒලව කාලේ මතන සමාගම් ගාන හදද්දී වල දානවා 1 2 3 4 කියලා දානවා PP වලට අගයක් දාලා ඒ අංකෙම PP අංක 5 කියලා කියමු. ඒ අංකෙම නෝට් ලියන තැනට ගිහිල්ලා නෝට් වලට ගිහිල්ලා අංක 5 දාලා අපි PPE කොහොමද වෙනස් වුනේ රිවැලුවේෂන් එකක් තියෙනවද නැද්ද ගේන් එකක්ද ඒ ඔක්කොම ටික එතන අපි පෙන්නනවා. ඒ වගේම තමයි වියදම් වලටත් අංක දානවා වෙනම් මේ වියදම් වලට එක අංකයක්. තව මූල්‍ය වියදම් වලට තව අංකයක් එහෙම දාලා ඒ අංක ටික අපි නෝට් වලට ගිහිල්ලා නෝට් වලත් ඒ අංකම දාලා ඒවට එක එක අයිතම එක මෙහෙයුම් වියදම් එක එක මූල්‍ය වියදම් වල ගාන සහ ඒ වියදම් වර්ගය මොකක්ද කියලා අපි පෙන්නනවා. ඒ ටික තමයි මේ පාඩමේ වලට තියෙන්නේ. මේක ලොකු නෝට් එකක් විදිහට වල දීලා තිනවා. මේක අපිට දුන්නට වඩා ගොඩක් මේ කොහොමත් ලොකු නෝට් එකක් විදිහට වල දීලා තිනවා. මං හිතන්නේ පාඩම තේරෙන්නේ නැති මේක ගොඩක් වෙලාවට මේ ගොඩක් වෙලාවට කියන්නේ 100% මේ තියරි ටික තියෙන්නේ. මේ තියරි ටික පොඩ්ඩක් මතක තියාගන්න. සමහරවිට මතක තියාගන්නත් ඕනේ නැතුව ඒත් ඒවල ඉලක්කාරී කරපු නිසා හොඳට මතක ඇති. මං හිතන්නේ ඔයාලට පාඩම තේරෙන්නේ නැති මේකේ සමහර දේවල් තියෙනවා ගැඹුරට හිතන්න යන්න එපා. මොකද සමහර දේවල් අපටත් තාම කරපු දේවල් තියෙනවා මේක දාලා. ඒ කියන්නේ මොනවද දෙන්නේ කියන එක උදාහරණ විදිහට මේ දාපු සමහර දේවල්. අපිත් තාම දන්නේ නැති දේවල් තියෙනවා කොහොමද එන්නේ කියලා. ඔයාලා එන අයිටම් වල මතක තියාගන්න මෙන්න මේ වගේ දේවල් එන්නේ කියලා. ඒක ඔයාලට ඇති ප්‍රමාණවත් ෆස්ට් ඉයර් එකට. මං හිතනවා ඔයාලට පාඩම තේරෙන්නේ නැති කියලා. එහෙනම් එක්සෑම් එක හොඳට ලියන්න හැමෝම. thank you.